හරි අපි පහුගිය සතියේ පෙන්තකොස්ත සමය පසු කරනු ලැබුවා. පෙන්තකොස්ත කාලය කියලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීම සඳහා අපි කටයුතු කරන කාලය. හරිද? ඉතින් ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීම සඳහා පෙන්තකොස්ත දිනේ විවිධ යාඥාවන් පැවැත්වුණා. හැම සභාවකම පෙන්තකොස්ත දිනය සමරනු ලැබුවා. පෙන්තකොස්ත දවසේ සිදු වුණු විශේෂ සිදුවීම තමයි මොකද්ද? ශුද්ධාත්මයන් වහන්සේ ගෝලයන් වෙතට වැගිරීම. ඒක ක්‍රියාපොතේ විස්තර වෙනවා. එම පෙන්තකොස්ත දවසේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ එලෙස ගෝලයන් වෙතට වැගිරුණේ. ඉතින් පෙන්තකොස්ත සමයේ අපි ප්‍රමුඛත්වය දෙන්නේ, අපි බලාපොරොත්තු වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ක්‍රියා කිරීම. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේව පෙන්තකොස්ත සමයේදී දැන් යාඥා කරලා ලබා ගැනීමට ගොඩක් අය උත්සාහ කළා. කී දෙනෙක්ට දැන් පෙන්තකොස්ත දවසේ ඒ කාලයේ ශුද්ධාත්මයන් වහන්සේව ලැබුණාද? ශුද්ධාත්මයන් වහන්සේව කී දෙනෙක්ට ලැබිලාද එතකොට පෙන්තකොස්ත දවසේ? ලැබුණු කට්ටියම මේ අහන්නේ ශුද්ධාත්මයන් වහන්සේව දැන් පෙන්තකොස්ත දවසේ ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න අපි යාඥා කරන්නේ හැමදේම කරන්නේ. දැන් කී දෙනෙක්ට ලැබිලාද? ලැබුණාද පෙන්තකොස්ත දවසේ? අපි බලමු ඒ ලැබුණාද නැද්ද මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලමු අපි. දැන් යෝවෙල් පොතේ තමයි ප්‍රථම වතාවට අනාවැකියක් මීට කලිනුත් ශුද්ධාත්මයන් වහන්සේ ගැන විවිධ අනාවැකි ලැබිලා තියෙනවා. හැබැයි යෝවෙල් පොතේ පැහැදිලිව කියනවා ශුද්ධාත්මයන් වහන්සේව ලබා දීම පිළිබඳව. අවසාන කාලයේ ශුද්ධාත්මයන් වහන්සේව මිනිස්යන් වෙතට වැගිරීම සම්බන්ධයෙන් තමයි ඒකේ විස්තර වෙන්නේ. එතකොට යෝවෙල් පොතේ දෙවනි පරිච්ඡේදයේ 28 ඉඳලා 32 දක්වා අපි කියවුවොත් එහි විස්තර වෙනවා අනාගතයේදී, ඒ කියන්නේ මේ අපි දැන් ජීවත් වන සමය, මේ කාලෙදී සිදුවෙන්නට යන දේ, මාංශමය වූ සියල්ලන් කෙරෙහි ආත්මය වගුරවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාවැකි කියන්නෝය. මෙන්න මේ කියන මතු කාලේ සිදුවෙන්නට යන දේ මීට අවුරුදු දහස් ගානකට පෙර යෝවෙල් කියන අනාගත වක්තෘවරයා තුලින් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා. මෙන්න මෙහෙම දෙයක් වෙන්න යන්නේ කියන එක ගැන. ඉතින් ඒ කියන කාල වකවානුවට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ සිටින්නේ මේ යෝවෙල් පොතේ විස්තර කළ කාලය තුල. මාංශමය වූ සියලු දෙනා කෙරෙහි ආත්මය වගුරවනවා. එතකොට මොකද්ද වෙන්නේ? නුඹලගේ පුත්‍රයෝද දූවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය. නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත. ඒ දවස්වලදී දාසයන් සහ දාසීන් කෙරෙහි පවා මාගේ ආත්මය වගුරවන්නෙමි. මෙලෙස ශුද්ධාත්මයන් වහන්සේව අප වෙතට වගුරවනු ලබනවා. මේ අනාවැකි අපිට දීලා තියෙන මෙන්න මෙහෙම තමයි කරන්න යන්නේ කියන එක ගැන. ඉතින් මේ කියපු විදිහට ශුද්ධාත්මයන් වහන්සේ වගුරවනු ලැබුව මිනිසයන් තුලට. ඒක සිදුවුණු කාලය තමයි අපි දැන් පහුගිය සතියේ සිහි කළේ, සමරනු ලැබුවේ. පෙන්තකොස්ත කාලෙදී තමයි මෙන්න මේ යෝවෙල් පොතේ කියපු විදිහට ශුද්ධාත්මයන් වහන්සේව මිනිසයන් වෙතට වගුරවනු ලැබුවේ. ඊට කලින් ඉඳලම ශුද්ධාත්මයන් වහන්සේ මිනිසයන් සමග සිටිය බව අපි මීට පෙර අධ්‍යයනය කරලා තියෙනවා. හරිද? ශුද්ධාත්මයන් වහන්සේ අතීතයේ පටන්ම මැවිල්ලේ මුල ඉඳලම ශුද්ධාත්මයන් වහන්සේ සිටියා. හැබැයි මේ විදිහට යෝවෙල් පොතේ කියලා තියෙන විදිහට ආත්මය වගුරවනු ලැබුවේ ක්‍රියාපොතේ අපි දකිනවා ගෝලයන් කෙරෙහි ආත්මය බැස ආවා. එවිට වුන් අනාගත වාක්‍ය කියන්න පටන් ගත්තා. අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා. විවිධ දීමනාවන් ඔවුන් කෙරෙහි ක්‍රියා කරන්න පටන් ගත්තා. ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණු කෙනෙහිම එම දීමනා ඒ ගෝලයන් තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.
පැහැදිලිද? ඒක අපිට බලන්න පුළුවන් ක්‍රියාපොතේ ඒ සුද්ධාත්ම වැගිරීම සිදු වුණු විදිහ. දැන් ඒක සිදු වුණේ පෙන්තකොස්ත කාලේ. දැන් කිතුණු සභාව නිරන්තරයෙන්ම හැම අවුරුද්දක් පාසාම පෙන්තකොස්ත සමයේ සුද්ධාත්මයන් වහන්සේ අප කෙරෙහි වැගිරීම අපේක්ෂාවෙන් සිටිනවා. ඒක සිහි කරනවා. ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. දැන් ප්‍රශ්නය තමයි මෙන්න මේක. මොකද්ද? ඔයාලා දැන් එහෙම සුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීමට පෙන්තකොස්ත කාලේ මේ මුළු සභාව කිතුණු සභාව ඒ උදෙසා යාඥා කරන කල ඒ සමයේ දැන් සුද්ධාත්මයන් වහන්සේව ලැබුණද කිතුණු සභාවට? එක එක්කෙනා සුද්ධාත්මයන් වහන්සේව ලබා ගත්තද? ඇතමුන් කියනවා සුද්ධාත්මයන් වහන්සේ අපට ලැබුණ කියලා. තවත් අය කියනවා අපිට සුද්ධාත්මයන් වහන්සේ තාම ලැබිලාද නැද්ද කියලා විශ්වාසයක් නැහැ. තාම ලැබිලාද? අපි ඇත්තටම සුද්ධාත්මයන් වහන්සේ අප කෙරෙහි ඇවිල්ලාද? කොහොමද සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලාද කියලා අපි දන්නේ කොහොමද? ඒක ආපු බවක් අපිට දැනෙන්නේ නැහැ කියලා සමහරු කියනවා. විවිධ අදහස් තිබෙනවා ඒ ගැන. සුද්ධාත්මයන් වහන්සේ දැන් ගෝලයන් කෙරෙහි ක්‍රියා කළ විදිහ අපි දැක්කා. ඉන් පසුවත් තව ගොඩක් අය වෙතට සුද්ධාත්මයන් වහන්සේ බැස ආවා. පෙන්තකොස්ත දවසේදී පමණක් නෙමෙයි, ඊට පසුව ගොඩාක් අය වෙතට සුද්ධාත්මයන් වහන්සේ පැමුණුණා. මුලින්ම පෙන්තකොස්ත දවසේ ගෝලයෝ එම ආත්මය ලැබුවා. ඊට පස්සෙත් හැම පෙන්තකොස්ත දවසකදීමද සුද්ධාත්මයන් වහන්සේ පහළ වුණේ? එහෙම නෑනේ. ඉන් පසුව ගොඩාක් අය පේත්‍රස්ලා දේශනා කරද්දි, ඒ මුල් ගෝලයෝ ඒ වැඩේ කරද්දි ගොඩාක් අය සුද්ධාත්මයන් වහන්සේව ලබා ගත්තා. එලෙස ලබාගත් අවස්ථා රැසක් මේ ක්‍රියාපොතේ විස්තර වෙනවා. ඊශ්‍රායල් ජාතියේ මිනිසයන් වෙතට සුද්ධාත්මයන් වහන්සේ වැගිරුණු ආකාරය වගේම අන්‍ය ජාතිකයන් කෙරෙහිත් සුද්ධාත්මයන් වහන්සේව ලැබුණු විදි. අන්‍ය ජාතිකයෝ කියන්නේ අපි අන්‍ය ජාතික. මේ රට අන්‍ය ජාතික රටක්. හරිද? ඉතින් මෙවැනි විවිධ ජාතීන් වෙතටත් සුද්ධාත්මයන් වහන්සේ පැමුණුණු ආකාරයේ ක්‍රියාපොතේ විස්තර වෙනවා. ක්‍රියාපොතේ 11 වෙනි පරිච්ඡේදයේ මෙලෙස ප්‍රථම වතාවට වෙනත් ජාතියක ඊශ්‍රායල් වංශයෙන් පිටත වෙනත් ජාතියකට ආත්මය ලැබුණු විදිහ මේකේ විස්තර වෙනවා. ක්‍රියාපොතේ 10 සහ 11 පරිච්ඡේදවල මෙන්න මේ කතාව තමයි විස්තර වෙන්නේ. මුල්ම වතාවට වෙනත් ජාතිය කෙනෙක් ආත්මය ලබනවා. එතනින් පස්සේ වෙනත් ගොඩාක් ජාතීන් වල මිනිස්සු සුද්ධාත්මයන් වහන්සේව ලබා ගත්තා. කොහොමද සුද්ධාත්මයන් වහන්සේ ඔවුන්ට ලැබුණේ? අපි මේ කොටස කියවමු. ක්‍රියාපොතේ 11 වෙනි පරිච්ඡේදය 15 සිට 17 දක්වා. එහෙයින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගත් කල්හි අපට දුන්නාක් මෙන්ම දෙවියන් වහන්සේ ඔවුන්ටත් සුද්ධාත්මයන් වහන්සේව ලබා දුන්නා කියලා කියනවා. කොහොමද සුද්ධාත්මයන් වහන්සේව ලැබිලා තියෙන්නේ? මොනවා කරාමද? සුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීමට මොකද්ද මේගොල්ලෝ කරපු විශේෂ දේ? මොකද්ද අමුතු දේ කරේ? දැන් ලෝකේ අනිත් මිනිසුන්ට සුද්ධාත්මයන් වහන්සේ නැහැ. යාළුවට සුද්ධාත්මයන් වහන්සේ ගැන අවබෝධයක්වත් නැහැ. හැබැයි ගෝලයන්ට සුද්ධාත්මයන් වහන්සේව ලැබුණා. ඉන් පසුව ගෝලයෝ කියපු දේ අහපු අනික් කට්ටියටත් සුද්ධාත්මයන් වහන්සේව ලැබුණා. කොහොමද ලැබුණේ? මොනවා කරාමද? අන්න ඒක තමයි මේ විස්තර කරන්නේ. මා කතා කරන්න පටන්ගත් කල සුද්ධාත්මයන් වහන්සේ මුලදී අප කෙරෙහි මෙන්ම ඔවුන් කෙරෙහිත් පහළ වුණා. පේත්‍රස්ලා ගිහිල්ලා මේ විජාතික මිනිසයන්ට ජේසුස් වහන්සේ ගැන කියලා දෙන්න පටන් ගත්තම මොකද වෙලා තියෙන්නේ? අප කෙරෙහි සුද්ධාත්මයන් වහන්සේ පහළ වුණා වගේම මේගොල්ලන්ටත් සුද්ධාත්මය ලැබුණා. 17 වෙනි පදය. එහෙයින්
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගත් කල්හි අපට දුන්නාක් මෙන්ම දෙවියන් වහන්සේ ඔවුන්ටත් එමදී මනාව දුන් බැවින් දෙවියන් වහන්සේට විරුද්ධව සිටින්ට මම කවරෙක් දැයි කීවේය. මේ පරිච්ඡේදයට අදාළ සන්දර්භය තමයි මේ ගොල්ලෝ අන්‍ය ජාතිකයන්ට සුභාරංචිය දේශනා කරා කියලා යුදෙව්වරු අකමැති වුණා. අන්න ඒ වෙලාවේ තමයි මේක කියන්නේ. මට කරන්න දෙයක් නැහැ, දෙවියන් වහන්සේ මේක කිව්වේ කරන්න කියලා. මම අන්‍ය ජාතිකයන්ට ජේසුස් වහන්සේ ගැන කියනකොට ඒගොල්ලෝ කෙරෙහිත් මොකද වුණා කියලා කියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්න පටන් ගත්තා. මොනවා කරාමද? ජේසුස් වහන්සේව අදහාගත් කල්හි. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන්නේ මොනවා කරාමද? කාව අදහාගත්තමද? ජේසුස් වහන්සේව අදහාගත්ත ගමන් කාවද ලැබෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙනවා. ඒකනේ මේ කියන්නේ. දැන් මේ අන්‍ය ජාතිකයන්ට ශුද්ධාත්මයන් වහන්සේව ලැබෙන්න මාස ගණන් ගියේ නැහැ. පේත්‍රස් කතා කරනකොටම එයාලට මොකක්ද වුණා කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේව ලැබුණා. ඒතර පේත්‍රස්ට අවුරුදු ගාණක් ගියයි ශුද්ධාත්මයන් වහන්සේව ලබන්න. පේත්‍රස්ට ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න අවුරුදු 3මාරක් විතර ගියා. හැබැයි කොර්නේලියස් ඇතුළු මේ අනෙකුත් අන්‍ය ජාතිකයන්ට මේගොල්ලන්ට ශුද්ධාත්මයන් වහන්සේ ලැබෙන්නේ හැටි වෙලාවක් ගියේ නෑ. පේත්‍රස් මෙහෙම නිකන් ඉඳන කියනකොටම මෙන්න මෙයා තමයි ගැලවුම් කරුවා. කවුද මෙයාව අදහගන්නේ? මේ ඇන ගැහුවේ අපේ මෙසියස්. ඒ තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මේ තමයි මීළඟ රාජධානී රජතුමා. අදහගන්න එකෙක් අදහගනින්න කියලා කියනකොටම මොකද උනේ? ඒ වචන ටික පිට වෙන්න විතරයි අවශ්‍ය උනේ. ඒ වචන ටික කියනකොටම එතන දහස් ගණනක් හිටියනම් දේවමාලිගාව ඇතුලේ මෙන්න මේ කතාව කිව්වා. දේවමාලිගාව ඇතුලේ මේ කතාව කියනකොට 3000ක් අදහගත්තා. කොච්චර වෙලා ගියාද? මාස 2ක් විතර. එහෙම නැහැ. පේත්‍රස් දේශනය කරනකොටම 3000ක් මේක අදහගත්තා. 3000ම ගැලවීම ලැබුවා. පැහැදිලිද? ඒ 3000 කෙරෙහිම ශුද්ධාත්මය පහළ වුණා. කොර්නේලියස්ගේ ගෙදරට ගිහිල්ලා පේත්‍රස් ජේසුස් වහන්සේ ගැන කියනකොටම ඔවුන් කෙරෙහි ඒ පවුලේ සියලු දෙනා කෙරෙහි මොකද උනේ? ආත්මය පහළ වුණා. ශුද්ධාත්මයන් වහන්සේ එවෙලෙම පහළ වෙනවා. මොනවා කරාමද? කාව අදහගත්තමද? ජේසුස් වහන්සේව අදහගත්ත ගමන් කෙනෙක් තුල මොකද වෙන්නේ? මේක මේ මාස ගණන් දවස් ගණන් පල්ලියෙන් බෞතිස්මේ පරක් වුණා කියලා ශුද්ධාත්ම බෞතිස්මේ පරක්කු වෙන්නේ නැහැ. තේරෙනවද? වතුර බෞතිස්මය මේ පල්ලියෙන් කරන එක පරක්කු වෙන්න පුළුවන්. අවුරුද්දක් දෙකක් ඒක වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සමහරේ පන්ති පවත්වල කරනකොට කල් යනවා. ශුද්ධාත්ම බෞතිස්මයත් එහෙම කල් යනවද? එහෙම කල් යන්නේ නෑනේ. වචනය කියලා ඒ වචනය අදහාගත්ත කෙනෙහිම මොකද උනේ? ආත්මය ක්‍රියා කළා. එතකොට පේත්‍රස්ලට ඒක වෙන්න අවුරුදු 3මාරක් ගියේ. ජේසුස් වහන්සේ මොකද්ද ගෝලයන්ට කියන්නේ? මම දැන් ස්වල්ප කලකින් කොහෙද යන්නේ? පියාණන් වහන්සේ වෙතට යනවා. මම යනවා දැන් පියාණන් වහන්සේ වෙතට. හැබැයි මගේ පිටත්ව යාම නුඹලට යහපත්. මම ගියොත් මොකද කරන්නේ? මම ගියොත් මං වෙනුවට සත්‍යතාවේ ආත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි වගුරවනු ලබනවා. මම පියාණන් වහන්සේ වෙතට ගියාම තමයි මොකද වෙන්නේ? එම ආත්මය නුඹලා කෙරෙහි බැසෙන්නේ. මේ විදිහට මේ යෝවෙල් පොතේ කියලා තියෙන විදිහට ශුද්ධාත්මයන් වහන්සේ බැසෙන්නේ අන්න ඒ අවස්ථාවේදී. තේරුණාද? ජේසුස් වහන්සේත් එක්කත් ශුද්ධාත්මයන් වහන්සේ හිටියා. ඒ වුණාට යෝවෙල් පොතේ කියලා තියෙන විදිහට ගෝලයන් වෙතට එම ආත්මය බැසෙන්නේ කොයි වෙලාවේද? ජේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වුණාම, ස්වර්ගයට ගියාට පස්සේ. ඒ නිසා ජේසුස් වහන්සේ පොළවේ ඉන්න තාක්කල් ගෝලයන්ට එහෙම ජේසුස් වහන්සේත් එක්ක හිටියා කියලා ශුද්ධාත්මයන් වහන්සේ ඒ විදිහට ලැබුණේ නැහැ. හැබැයි මොකද උනේ? උන්වහන්සේ ඔසවගත්ත
අවස්ථාවෙන් පසුව ඒක ලැබුණා. දැන් ඒක තේරෙනවද? හරිද? හැබැයි දැන් ජේසුස් වහන්සේ ඔසවගෙන ඉවරයිනේ. එතකොට පේත්‍රස්ලගේ වචනය අහලා ගැලවීම ලැබපු අයට කොහොමත් ඒ වෙලෙම මොකද උනේ? ආත්මය ලැබුණා. තේරෙනවද? එතකොට දැන් ඔයාලටත් සුද්ධාත්මයන් වහන්සේව ලැබෙන්නේ මොනවා වුණාමද? ජේසුස් වහන්සේව අදහාගත්ත මොහොතේම මොකද්ද ඔයාලට ලැබිලා තියෙන්නේ? සුද්ධාත්මයන් වහන්සේ ලැබිලාද නැද්ද? ලැබිලානේ තියෙන්නේ. දැන් ඔයාලට සුද්ධාත්මයන් වහන්සේ ලැබිලා. එතකොට දැන් සුද්ධාත්මයන් වහන්සේ කොහෙද ඉන්නේ? ඔයාලා තුල තමයි ඉන්නේ. එපීස පළවෙනි පරිච්ඡේදය පෙරලමු. එපීස පළවෙනි පරිච්ඡේදය 13 සහ 14 පද කියවන්න. අපි මේ කොටස වෙතට අවධානය දෙමු. දැන් අපි සුද්ධාත්මයන් වහන්සේව ඉල්ලලා යාඥා කරනවා. අපිට ආත්මයන් වහන්සේව ලබා දෙන්න කියලා. පසුගිය සතියේ බොහෝ කිතුණුව සමහර අය අධෛර්යයටපත් වුණා. ආත්මය අප කෙරෙහි බැස ඇවිල්ලා නැහැ කියලා. සුද්ධාත්මයන් වහන්සේට එන්න කියලා ආරාධනා කළා. ඒ වුණාට ඇවිල්ලා නැහැ කියලා සමහරු සැක කළා. ගොඩක් අයට ප්‍රශ්නයක් තිබුණා. දැන් ඇයි මේ පෙන්තකොස්ත දවසේ හරි දැන් සුද්ධාත්මය ලැබෙනවා නම් කොහොමද ඒක ලබා ගන්න? දැන් ඔබට තේරෙන්න අවශ්‍ය දේ තමයි සුද්ධාත්මයන් වහන්සේ වාසය කරන්නේ කොහොමත් දැන් කා තුලද? ඔබ තුල මේ මොහොතේ සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. තේරෙනවද? මෙතන කී දෙනෙක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගෙනද ඉන්නේ? ඔබ සියලු දෙනා කෙරෙහිම සුද්ධාත්මයන් වහන්සේ දැන් ක්‍රියා කරනවා. එපීස පළවෙනි පරිච්ඡේදය 13 ඉඳලා උන්වහන්සේ තුල නුඹලාගේ ගැලවීමේ සුභාරංචිය වන සැබෑවේ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදහාගෙන උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමි වූ වස්තුවේ මිදීම පිණිස අපේ උරුමේ අත්තිකාරම වූ පොරොන්දුවේ සුද්ධාත්මයන් වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුල මුද්‍රා කරනු ලැබුවහුය. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සුද්ධාත්මයන් වහන්සේ විසින් නුඹලාව මුද්‍රා කරලා දැන් ඉවරයි. දැන් සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට පැමිණිලා ඉවරයි. සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ලැබුම්ගෙන ඉවරයි. දැන් ආයේ අමුතුවෙන් පෙන්තකොස්ත දවසේ සුද්ධාත්මයන් වහන්සේ අමුතුවෙන් ලබන්න දෙයක් නැහැ කොහොමද? තේරෙනවද? පෙන්තකොස්ත දවසේ ඒක විශේෂිත ආකාරයෙන් සිදු වුණා. හැබැයි ඊට පස්සේ පෙන්තකොස්ත නොවන දවස්වලත් සුද්ධාත්මය ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගත් සැනින් ආත්මය ක්‍රියා කළා. දැන් ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ වැඩ වාසය කරනවා. සුද්ධාත්මයන් වහන්සේගෙන් ඔබ බෞතිස්ම වෙලා ඉවරයි. කොහොමද වුණා කියලා දැනගන්නේ? වෙන ක්‍රමයක් නැහැ. ඔබ ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගත්තා නම් ඔබ ඒ අදහ ගැනීම සිදු වෙන්නෙම ආත්මයන් වහන්සේ කරන කොටගෙන. ඔබ ඒ තීරණය ගන්නකොටම ආත්මය ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල දැන් වැඩ වාසය කරන බව කී දෙනෙක් පිළිගන්නවද? මේ ලියවිල්ලට අනුව දැන් ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ සිටින්න අවශ්‍යයි. හරිද? දැන් ඔයාලව සුද්ධාත්මයන් වහන්සේගෙන් මුද්‍රා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ගැන නැවත විස්තර කරනවා. පළවෙනි කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය 16 සහ 17 පෙන්තකොස්ත දිනය සුද්ධාත්මයන් වහන්සේ මුල්ම වතාවට වැగిරුණු දිනයේ ලෙස සැමරීම හොඳයි. ඒ දවසේ තමයි ඒක සිදු වුණේ. හැබැයි ඒ දවසේදී පමණක් නෙමෙයි ඒක වෙන්නේ. ඔබ උන්වහන්සේ කෙරෙහි අදහාගත් සැනින් දැන් සුද්ධාත්මයන් වහන්සේ වැඩ වාසය කරන දේව මාලිගාව තමයි ඔබ. දැන් අපි දන්නවා සුද්ධාත්මයන් වහන්සේ මේ පොළවට බැහැලා ඇවිල්ලා තිබෙනවා. මීට කලින් සුද්ධාත්මයන් වහන්සේ මේ විදිහට පොළවට බැහැලා ආවේ නැහැ. යෝවෙල් පොතේ කියලා තියෙන විදිහට මෙහෙම සුද්ධාත්ම වැగిරීමක් මීට කලින් සිදු වෙලා නැහැ. ඊට කලිනුත්
විශේෂ කැඳවීම් දීමනා තිබෙන අය සමග ආත්මය විවිධ ආකාරවලින් ක්‍රියා කළා. ආත්මික මඟ පෙන්වීම තිබුණා. හැබැයි මෙලෙස ශුද්ධාත්මයන් වහන්සේ පොළවට මෙහෙම බැහැලාවේ නෑ මේ වගේ කාලෙක වගේ මීට ඉහත. මේ කාලය දැකගන්න අතීතයේ හිටපු පූජකවරු රජවරු අනාගත වක්තෘවරු ආස වුණා. ඒ වුණාට ඔවුන් මේ කාලේ දැක්කේ නෑ. මේ ශුද්ධාත්ම වැගිරීම බලාගන්න ඒ කාලේ හිටපු දාවිත්ලා ඒ හිටපු කැඳවීමලත් අනාගත වක්තෘවරු ආස වුණා. එලියලා ආස වුණා කියලා කියනවා. එලීෂලා දාවිත්ලා එසකියෙල්ලා ඒගොල්ලෝ ආස වුණා අපිට මේ ශුද්ධාත්ම වැගිරීම තියෙන කාලේ ඉන්න ලැබෙන්නේ නෑනේ. අපි මැරෙන ඊට කලින් මේ ශුද්ධාත්ම වැගිරීම එනවා පොළොවට. ආත්මය මෙලෙස බල සම්පන්න ලෙස පොළොවට බැහැලා එන කාලයක් තියෙනවා. ඒ ආත්මය පොළොවට බැහැලා ඇවිල්ලා මෙහි වැඩ වාසය කරන කාලයක් තියෙනවා. බයිබලයේ කියනවා මෙන්න මේ කාලය දැක ගන්න රජවරු සහ අනාගත වක්තෘවරු ආස වුණා. නමුත් ඔවුන්ට ඒක ලැබුණේ නැහැ. නමුත් නුඹලා ඔවුන්ට වඩා දැන් වාග්යවන්තයි. එයි දැන් ඔබ කෙරෙහිම ආත්මය බැසෑවිල්ලා තිබෙනවා. ඔබ දැන් මේ වාසය කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ බලයෙන් යුක්තව. යෝවෙල් පොතේ කියලා තියෙන විදිහට ඒ ගින්නෙන් බැහැලා ඇවිල්ලා තිබෙන යුගයේ තමයි ඔබ මේ ඉන්නේ. තව ටික කාලෙකින් ආත්මය නැවත පොළවෙන් ඉවතට අරගනු ලබනවා. මේ කාලය තමයි ශුද්ධාත්මයන් වහන්සේ මිනිසයන් සමග පොළවට බැහැලා ඇවිල්ලා තියෙන කාලය. දැන් ශුද්ධාත්මයන් වහන්සේ බැහැලා ඇවිල්ලා තියෙන්නේ කොහෙටද? පොළවට. පොළවේ කොහෙටද? පොළවේ සිටින ඔබ තුලට. තේරුණාද? ශුද්ධාත්මයන් වහන්සේට වෙන තැනක් නෑ ඉන්න. උන්වහන්සේ පොළවට බැස්සා. දැන් ඊශ්‍රායලයේ දේවමාලිගාව නෙමෙයි උන්වහන්සේ ඉන්නේ. දැන් මේ පල්ලිය ඇතුළේ නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ. කොහෙද? ඒ මාලිගාව නුඹලාය. දැන් නුඹලා තුල ආත්මේ වැඩ වාසය කරනවා. නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදනිවුද? උන්වහන්සේගේ මාලිගාව ශුද්ධය. ඒ මාලිගාව නම් නුඹලාය. දැන් ආත්මය බැහැලා ඇවිල්ලා තිබෙන යුගය. මේ යුගයේ ශුද්ධාත්මයන් වහන්සේ පොළවට බැහැලා ඉන්නවා. ඔබ තුල දැන් ආත්මය තිබෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මය. මේ මුළු විශ්වය මේ ස්වර්ග මවපු දෙවියන් වහන්සේගේ ආත්මය දැන් පොළවට බැහැලා ඇවිල්ලා ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේ දැන් වැඩ වාසය කරනවා. තේරෙනවද? එතකොට පහුගිය සතියේ අමුතුවෙන් පෙන්තකොස්ස දවසේ ඔබ තුල ආත්මය අමුතුවෙන් එන්න දෙයක් තියනවද? දැන් කොහොමද ශුද්ධාත්මයන් වහන්සේ කොහෙද ඉන්නේ? ඔබ තුල කී දෙනෙක්ට මම මේ කියන දේ තේරෙනවද? ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල වැඩ වාසය කරනවා. කවුද මේ? එදා දේවමාලිගාව තුල වැඩ වාසය කරපු ආත්මය. දේවමාලිගාව කැප කරන වෙලාවේ ඒ දේවමාලිගාව ඇතුලේ කිසිම පූජකවරයෙක්ට ඉන්න බැරි ලෙස ශෙකයිනා කියන ආලෝකයෙන් ඒ ආලේපයෙන් වැසිලා ගියා එම දේවමාලිගාව. ඒ අභිමුඛය පවතින තාක්කල් දේවමාලිගාවට ඉහළින් ගිනි තැඹක් දැල්ලුණා රාත්‍රී කාලයේ. ඒ ගිනි තැඹ දල්වමින් සහ කාන්තාර එනකොට දහවල ඝන වලාවකින් ආවරණය කරමින් ඊශ්‍රායල් ජාතියට රැකවරණය ආලේපය සහ බලය ලබා දුන්න ශුද්ධාත්මයන් වහන්සේ දා දේවමාලිගාව ඇතුළත වැඩ වාසය කරනු ලැබුවා. එම දේවමාලිගාව දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් පිරුණා. ඒ මොන අභිමුඛයද? ශුද්ධාත්මයන් වහන්සේගේ අභිමුඛය. එම ශුද්ධ අභිමුඛයේ දේවමාලිගාව ඇතුළේ තිබුණා. අතිශුද්ධ ස්ථානයට යන්න බැරි වුණා අපවිත්‍ර කෙනෙක්ට. පසුතැවිලි නොවි ඒ දේවමාලිගාවේ අතිශුද්ධ ස්ථානයට ගියොත් ඒ පූජකවරු මැරිලා වැටුණා. ඒ මොකක්ද එතන තිබුණේ? දෙවියන් වහන්සේගේ අභිමුඛය. පසුකාලීනව ඒක දෙවියන් වහන්සේගේ මාලිගාවෙන් ඉවත් වුණා. ඊශ්‍රායල් දේවමාලිගාවේ දෙවියන් වහන්සේගේ ආත්මය තවදුරටත් ක්‍රියා කළේ නැහැ. ඉන්පසු වසර 400 ගණනක් ආත්මය
එලෙස දේවමාලිගාවේ ක්‍රියා කළේ නැහැ. ඉන්පසුව ජේසුස් වහන්සේව අදහා ගන්න සියලු දෙනා කෙරෙහි ශුද්ධාත්මයන් වහන්සේ පහළ වෙන්නට පටන් ගත්තා. දැන් ඔබ සිටින්නේ මෙන්න මේ ආත්මය පොළවට වගුරවපු යුගය තුල. මේ යුගයේ ඔබ තමයි දේවමාලිගාව. ඔබ තමයි දෙවියන් වහන්සේගේ ආත්මය වැඩ වාසය කරන එම ශුද්ධ මන්දිරය. යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහුව නාස්ති කරනසේක. මක්නිසාද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය. ඒ මාලිගාව නුඹලාය. ශුද්ධාත්මයන් වහන්සේ මිනිසෙක් තුළට ඇතුල් වෙන්නේ මොන හේතුව නිසාද? එයා සියලු පාපයෙන් වැළකුණු නිසාද? එයා තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් නිවැරදි කරගත්ත නිසාද? අපවිත්‍රකම් ඔක්කොම අතහැරපු නිසාද? දන් දීපු නිසාද? පින් කළ නිසාද? යහපත් ක්‍රියා කළ නිසාද? අනිත් අයට ජේසුස් වහන්සේ කියපු විදිහට ප්‍රේම කළ නිසාද? ජේසුස් වහන්සේ ගොඩක් උපදෙස් දුන්න අපිට මෙහෙම කරන්න මේ විදිහට කරන්න. ඒ කියපු දේවල් කරපු නිසාද ශුද්ධාත්මයන් වහන්සේ ආවේ? විවස්ථා රැකපු නිසාද ශුද්ධාත්මයන් වහන්සේ ආවේ? පනත් ආරක්ෂා කරපු නිසාද? සබත පවත්වපු නිසාද ශුද්ධාත්මයන් වහන්සේ ආවේ? මේ එකක්වත් නොකර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහාගත් සැනින් ශුද්ධාත්මයන් වහන්සේ පහළ වුණා. පාපය තුල හිටපු මිනිස්යන් වෙතට කවුද වැසාවේ? ශුද්ධාත්මයන් වහන්සේ වැසාවා. කොර්නේලියස්ලා කියලා කියන්නේ විවස්ථා ඔක්කොම රැකපු අයද? නෑ. ඒගොල්ලෝ අන්‍ය ජාතිකයන්. අපවිත්‍ර දේ කරපු අය. හැබැයි ජේසුස් කෙරෙහි අදහගත්ත ගමන් ආත්මේ බැහැලා ආවා. පාවුල්තුමා කියලා කියන්නේ මිනිමරපු කෙනෙක්. කිතුණු සභාව සමූල ඝාතනය කරපු කෙනෙක්. හැබැයි ඒ පාපතර මිනිසයන් වෙතට අධික දුෂ්ටකමෙන් සහ මිනිමරපු පාවුල් වෙතට ශුද්ධාත්මය බැසාවා. ඇයි? එයා මිනිමරණ එක නවත්තපු නිසා. ඒකද වැසාවේ? ඒක නිසා නෙමෙයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහාගත් සැනින් පාවුල් කෙරෙහි ආත්මේ බැසාවා. පැහැදිලිද? ඉන්පසුව ලෝකේ විවිධ ජාතීන් කෙරෙහි ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබුවා. ඔවුන් පව් කළා. ඔවුන් අපවිත්‍ර ක්‍රියාවල යෙදුණා. ඔවුන් දෙවියන් වහන්සේගේ විවස්ථා ගැන දන්නේ නැතුව ඒවා කඩ කළා. දෙවියන් වහන්සේ කියපු දේවල් ඒගොල්ලෝ කළේ නැහැ. ඒ වුණාට ආත්මය ඔවුන් කෙරෙහි බැස ආවා. මොනවා කරාමද? ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගත්ත සැනින් ජේසුස් වහන්සේ ගැන අදහගෙන ඒ මත ජීවත් වෙන්න කලින් ඒ මිනිස්සු යහපත දන්නේ නැහනේ. ඒගොල්ලෝ අපවිත්‍රකමේ පාපේ සිටියේදී වැරදි සිතුවිලි වල ඉද්දී ශුද්ධාත්මයන් වහන්සේට ඔබ තුල ක්‍රියා කරන්න පුළුවන්ද බැරිද? පනත් කැඩිලා තියෙනකොට ශුද්ධාත්මයන් වහන්සේට ඔබ තුල ක්‍රියා කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම තමයි ක්‍රියා කළේ. ඔබ පාපයකට වැටිලා ඉන්න වෙලාවේ ශුද්ධාත්මයන් වහන්සේට ඔබ තුල ක්‍රියා කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම තමයි ක්‍රියා කළේ මුලින්. ඔබගේ සිත අපවිත්‍ර වෙලා ඔබ දෙවියන් වහන්සේගෙන් ඉවතට ගිහිල්ලා සිටින වෙලාවක වුණත් ඔබ ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගෙන නම් ඉන්නේ. ශුද්ධාත්මයන් වහන්සේට ඔබ තුල ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. ආත්මය එලෙස ඔබ තුල ක්‍රියා කරනවා. එම නිසා දැන් මේ ස්ථානයේ ඉන්න ඔබ සියලු දෙනා තුල කවුද ඉන්නේ මේ වෙලාවේ? ඔබ පාපයකට වැටිලා ඇති. ඔබ අතින් සබත් කඩ වෙලා හෝ පනත් කඩ වෙලා ඇති. ඔබ අපවිත්‍ර සිතුවිලි සිතලා ඇති. ඔබ දෙවියන් වහන්සේගේ නිවතට ගිහිල්ලා ඇති. සමහර අය යාඥාව අඩාල කරගෙන ඇති. දෙවියන් වහන්සේ කියපු මාර්ගේ නිවතට ගිහිල්ලා ඇති. එසේ වුවත් දැන් ඔබ තුල කවුද වැඩ වාසය කරන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි දැන්. කී දෙනෙක් මම මේ කියන දේ විශ්වාස කරන්න කැමතිද? ශුද්ධාත්මයන් වහන්සේ දැන් ඔබ තුල වැඩ වාසය කරනවා. ඔබ තුල ආත්මය ක්‍රියා කරනවා. ලෝකෙ වෙන කාටවත් ශුද්ධාත්මයන් වහන්සේ මෙහෙම බැහැලා ඇවිල්ලා නැහැ. ඔබ තුල දැන් ආත්මය තිබෙනවා.
ඇයි ඔබ ජේසුස් වහන්සේව අදහාගෙන සිටින නිසා. දැන් නුඹලා තමයි එම දේව මාලිගාව. දැන් නුඹලා තුල සුද්ධාත්මය තිබෙනවා. එබැවින් අපි සුද්ධාත්මයන් වහන්සේට වැඩ වාසය කළ හැකි ලෙස මේ දේව මාලිගාව නිරන්තරයෙන්ම නිසි ලෙස පවත්වාගෙන යාම අවශ්‍යයි. එහෙම නැති වුණොත් මොකද කරන්නේ? යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහුව නාස්ති කරනසේක. මක්නිසාද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය. ඒ මාලිගාව නුඹලාය. ඒ වගේම එපේස පොතේ 4 වන පරිච්ඡේදයේ 25 ඉඳලා 32 දක්වා උන්වහන්සේ විස්තර කරනවා. දැන් නුඹලා තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන බැවින් නුඹලා කෙසේ හැසිරෙන්න ඕනද? අපි ඒ කොටස කියවමු. එපේස 4 25 සිට 32 දක්වා කියවන්න. ඇයි මෙහෙම කරන්න කියලා කියන්නේ? දැන් මෙන්න මෙහෙම කරන්න. දැන් අන කලින් ක්‍රමයට වැඩ කරන්න එපා. මෙන්න මේ විදිහට දැන් කරන්න. එහෙයින් බොරු කීම අත්හැර දමා එකිනෙක කෙනා තම තමාගේ අසල්වාසියා සමග සැබෑව කරපල්ලා. මක්නිසාද අපි එකිනෙක කෙනාගේ අවයවයෝය කෝප වුණත් පවුන කරල්ලා. ඉර බසිනතුරු නුඹලාගේ කෝපයේ පවතින්ට ඉඩ නොආරිල්ලා. යක්ෂයාට ඉඩ නොදෙල්ලා. සොරකම් කළා වූ අය තවත් සොරකම් නොකරේවා. ඒ වෙනුවට හිඟායට දෙන්න පුළුවන් පිණිස තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීරිය කෙරේවා. නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්මෙන්නට ඉඩ නැර. අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා යහපත් දේම ක්‍රියා කරපල්ලා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවහුය. නුඹලා යහපත් නිසා නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේ ආවේ නුඹලා තුලට. දැන් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා තුලට ඇවිල්ලා තිබෙනවා. ජේසුස් වහන්සේ කෙරෙහි අදහගත්ත නිසා. උන්වහන්සේ කෙරෙහි අදහගන්න කිසි කෙනෙක් උන්වහන්සේට අතහැරලා දාන්න බෑ. එබැවින් ඔබ සියලු දෙනා කෙරෙහි දැන් දෙවියන් වහන්සේගේ ආත්මය ආනුභාව සම්පන්නව බැහැලා ඇවිල්ලා තියෙනවා. කොහොමද බැහැලා ඇවිල්ලා තියෙන්නේ? ආනුභාව සම්පන්නව. තේරුණාද? එක්කෙනෙක්ට වැඩියෙන් එක්කෙනෙක්ට අඩුවෙන් නෙමෙයි. හරිද? සියලු දෙනාට එක සමානව ආත්මයන් වහන්සේ බැහැලා ඇවිල්ලා ඉන්නවා. දෙවියන් වහන්සේට එක එක අයට දෙන්නේ එක එක ආත්ම නැහැ. එකම ආත්මයයි. ඒ තමයි මැවුම්කාර දෙවියන් වහන්සේගේ ඒ ආනුභාව සම්පන්න ආත්මය. මේ ආත්මයට හැකියාව තිබෙනවා සියලු දෙනා කෙරෙහි බැසෙන්න. එක ආත්මයක් කොහොමද හැමෝම තුලට බැසෙන්නේ? එහෙම පුළුවන් දෙවියන් වහන්සේගේ ආත්මයට. එම නිසා ඔබ සියලු දෙනා කෙරෙහිම දැන් පහළ වෙලා තිබෙන්නේ එකම ස්වરૂපයක, එකම බලයක, එකම තේජසකින් යුක්ත දෙවියන් වහන්සේගේ ආත්මය. එක එක්කෙනා කෙරෙහි මුලින් ඇදහුවා පස්සේ ඇදහුවා කියලා. ඔබ පාපයකට වැටිලා හිටියා. ඔබ විවස්ථා රැකගෙන හිටියා කියලා දැන් වෙනසක් නැහැ. ඔයාලා හැමෝම තුල වැඩ වාසය කරන්නේ කවුද? එකම සුද්ධාත්මයන් වහන්සේ. එකම ආදිපාත්‍යයකින් යුක්තව. සුද්ධාත්මයන් වහන්සේ මා තුල යම් ආදිපාත්‍යයකින් බලයකින් යුක්තව ක්‍රියා කරනවාද? ඔබ තුලත් එම ආත්මය එලෙසම මේ මොහොතේ ඉන්න බව කී දෙනෙක් විශ්වාස කරන්න කැමතිද? කී දෙනෙක් පිළිගන්නවද මේ කියන කතාව? දැන් විවිධ දිවසිවරු, අනාගත වක්තෘවරු විවිධ අය ඉන්නවා. ඔබ දැකලා ඇති විවිධ ජේසුස් වහන්සේගේ සේවකයෝ හිටියා. ජේසුස් වහන්සේ ක්‍රියා කරපු විදිහ දැකලා ඇති. ක්‍රියා කළේ මොන ආත්මෙන්ද? දෙවියන් වහන්සේගේ සුද්ධ ආත්මෙන්. ගෝලයෝ ක්‍රියා කළේ මොන ආත්මෙන්ද? දෙවියන් වහන්සේගේ සුද්ධාත්ම බලයෙන්. අන්න එදා ඒ ගෝලය තුල ක්‍රියා කළ සුද්ධාත්මයන් වහන්සේ එලෙසම දැන් ඔබ තුල වැඩ වාසය කරනවා. කිසිම අඩුවක් නැහැ. පේත්‍රස් තුල එදා හිටියේ කොහොමද සුද්ධාත්මයන් වහන්සේ? දැන් ඔබ තුල එම ආත්මය සිටිනවා. පැහැදිලිද? පේත්‍රස් කළ සියලු හාස්කම් කළේ පේත්‍රස් ඒ මහා ගැලවීමක් මිනිසයන් අතරට සුද්ධාත්මයන් කරන කොටගෙන ගෙනිච්චා. එම ආත්මය දැන් කා තුලද ඉන්නේ? පේත්‍රස් සුද්ධාත්මයෙන් කතා කරනකොට එක සැරේ 3000ක් ගැලවුණා. දැන් ඒ ආත්මය කොහෙද ඉන්නේ? දැන් ඔයා තුල ඒ ආත්මය වැඩ වාසය කරනවා. කොච්චර බලයකින්ද? පේත්‍රස් තුල එදා හරි ක්‍රියා කළා.
ඊට වඩා අඩු බලයකින් දැන් ඔයා තුල ඉන්නේ. නෑ. එම ආත්මය එම බලයෙන් එම තේජසින් එම ආධිපාත්‍ය බලයෙන් ඔබ තුල දැන් වැඩ වාසය කරනවා. එම නිසා දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දැන් දුක් නොදෙල්ලා මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවෝය. දැන් ශුද්ධාත්මයන් වහන්සේ ඔයාව දාලා යන්නේ නැහැ. උන්වහන්සේගෙන් ඔයාව මුද්‍රා කරලා ඉවරයි. සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලහලත් අපහසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙයල්ලා. ඇයි එපිස 4:25 ඉඳලා මෙන්න මේ දේවල් ටික අපිට කියන්නේ. ඒකට හේතුව ඔබ මේවා කරන්න ගියොත් කාටද එකෙන් දුක් පැමිණෙන්නේ? ශුද්ධාත්මයන් වහන්සේට දුක් පැමිණෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල ඉන්න අපහසු වෙනවා. අපි මේ කියපු දේවල් කරන්න ගියොත් මේ බලන්න එපිස පොතේ 4 කියන දේවල් ටික 25 ඉඳලා 32 දක්වා. මෙන්න මේ කියන දේවල් ටික අපේ අතින් සිදු වෙන්න ගියොත් ඔයා තුල ශුද්ධාත්මයන් වහන්සේට ඉන්න අපහසු වෙනවා. ඒත් ශුද්ධාත්මයන් වහන්සේ යනවද? ඒත් යන්නේ. ඒත් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා. හැබැයි උන්වහන්සේට ඉන්න අමාරුයි. ඔයාලට අමාරු තැනක ඉන්න පුළුවන්ද? අමාරු තැනක ඉන්න කැමතිද ඔයාලා? අමාරු රස්නේ වැඩි ඉන්න අපහසු දැඩි වෙහෙස කර තැනක ඉන්න කවුද ඔයාලගෙන් කැමති? ඔයාලට නිතරම බාධා පැමිණෙන ඔයාලට නිතරම දැඩි අපහසුතාවයක් තියෙන තැනක ඉන්න කැමතිද ඔයාලා? අපි කැමති නෑ අපිට ඉන්න අමාරු තැනක. ශුද්ධාත්මයන් වහන්සේටත් ඔබ තුල එලෙස ඉන්න අමාරු වෙනවා. ඔබ මෙන්න මේ කියන දේවල් ටික ඔබගේ අතේ නිවැරදි උනේ නැත්තම් ඒ වුණත් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල වැඩ වාසය කරනවා. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා. උන්වහන්සේ ඔබ තුල ඉන්න ඕන. ඔබ තුල හිටියේ නැත්නම් ජේසුස් වහන්සේ කළ කැපකිරීමේ හැටියට අවසාන දවසේ ඔබව මලවුන්ගේ උත්ථානය කරන්න බැරි වෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල හිටියොත් තමයි ජේසුස් වහන්සේ කැඳවා ගන්න ලද ඔබ සියලු දෙනාව මරණයෙන් උත්ථානය කළ මීළඟ රාජ්‍යයට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ජීවත්ව සිටින අය මහිමාන්විත කරන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේ හිටියොත් විතරයි. ඒ නිසා ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගත්ත කිසි කෙනෙක් විනාශයට යන්න උන්වහන්සේ ඉඩ තියන්න කැමති නෑ. ඒ නිසා ශුද්ධාත්මයෙන් ඔබව මුද්‍රා කළා. මුද්‍රා කරනවා කියන්නේ මොකක්ද? මුද්‍රා කරපු එක අපිට හිතන වෙලාවට ඇවිල්ලා ඇරලා බලන්න පුළුවන්ද? කඩන්න පුළුවන්ද? වෙන් කරන්න පුළුවන්ද? මුද්‍රා කරා නම් මුද්‍රා වෙනවා. ආයි අපිට ඒක වෙන් කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේ විසින් මුද්‍රා කළා. ශුද්ධාත්මයෙන් නොබලාව මුද්‍රා කළා. මුද්‍රා කළ තිබෙන නිසා දැන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබෙන් එහෙම පිට වෙලා ඉවත් වෙලා යන්නේ නැහැ. ආත්මයන් වහන්සේ තවමත් ඔබ තුල ඔබ ඇතුලේ ඉඳගෙන ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගවලින් නිවතට ගිහිල්ලා නම් ආත්මයන් වහන්සේ දුක් වේදනා දරාගෙන ඔබ තුල තාම ගාවිනාවෙන් වේදනා නගමින් සිටිනවා. යන්නේ මුද්‍රා කළා තියෙන්නේ. අවසාන දවස වෙනුවෙන් ඔබ මුද්‍රා කළේ ආත්මයෙන්. පැහැදිලිද? ඒ නිසා බොරු කීම අත්හැර දමා එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමග සැබෑව කතා කරපල්ලා. මක් නිසාද අපි එකිනෙකනාගේ අවයවය ඔය කෝප වුණත් පවු නොකරල්ලා. ඉර බසිනතුරු නුඹලාගේ කෝපයේ පවතින්ට ඉඩ නාරිල්ලා. යක්ෂයාට ඉඩ නොදෙල්ලා. සොරකම් කළා වූ අය තවත් සොරකම් නොකරේවා. ඒ වෙනුවට හිඟායට දෙන්න පුළුවන් ලෙස යහපත් වැඩකින් වීරය කෙරේවා. නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්මෙන්නට ඉඩ නැර. අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම පිණිස යහපත් දේම කියාපල්ලා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. මක් නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවෝය. සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලහලත් අපහසත්
සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. නුඹලා එකිනෙකාට කරුණාවන්තව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙල්ලා. දැන් අපි නැගී සිටමු ස්වාමින් වහන්සේගේ පාමුල. ශුද්ධාත්මයන් වහන්සේ අමුතුවෙන් ඔබ කෙරෙහි බැසෙන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුලයි. මේ මොහොතේ දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුල සිටිනවා. ඒ සිටින ආත්මයට ඉඩ දෙන්න ඔබ තුල දැන් ක්‍රියා කරන්න. මේ මොහොතේ අපි ශුද්ධාත්මයෙන් අපව නැවත පූර්ණ වන පිණිස යාඥාවට ඇතුල් වෙමු. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි. උන්වහන්සේට දුක් නොදෙල්ලා මක් නිසාද ආත්මය නුඹගෙන් පහවන්නේ නැත. උන්වහන්සේගෙන් නුඹව මුද්‍රා කර ඇත. එදා බල සම්පන්න ලෙස ක්‍රියා කළ ආත්මය. එදා පේත්‍රස්ව ළඟ ජේසුස් ළඟ ඒ හිටපු දිවසිවරුන් තුල බල සම්පන්නව ක්‍රියා කළ ආත්මය ඒ බලයෙන්ම ඒ තේජසින්ම දැන් නුඹලා තුල ක්‍රියා කරමින් සිටී. එම නිසා දැන් උන්වහන්සේට ඉඩ දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න ඔබ තුල. උන්වහන්සේව රිදවපු අවස්ථා ගැන පසුතැවෙන්න. බලන්න ශුද්ධාත්මයන් වහන්සේ තාම ඔබෙන් පහ වෙලා නැහැ. ඔබ බොරු කියලා ඇති. ඒ වුණාට ශුද්ධාත්මයන් වහන්සේ පහ වුණේ නැහැ. ඔබ සැබෑව කතා නොකරපු අවස්ථා ඇති. ඒ වුණාට ආත්මය පහ වෙලා ගියේ නැහැ. කෝප වුණ අවස්ථා ඇති. ඉර බසුන තුරු කෝපය පවත්වාගෙන ගියපු අවස්ථා ඇති. ඒ වුණාට ශුද්ධාත්මය පහ වුණේ නැහැ. ඔබ යක්ෂයාට ඉඩ දීලා ඇති. ඒත් ශුද්ධාත්මයන් වහන්සේ පහ වුණේ නැහැ. සොරකම් කරලා ඇති. හිඟායට දෙන්නේ නැතුව අත්තුලින් යහපත් වැඩක් වීරිය කරන්නේ නැතුව අන් අයට උපකාර නොකර ඉඳලා ඇති. ඒත් ශුද්ධාත්මය පහ වුණේ නැහැ. නුඹලගේ සිත්වලින් දූෂ්‍ය කතා නික්මෙන්නේ නැති. ඒ වුණාට ශුද්ධාත්මයන් වහන්සේ තාම පහ වෙලා නැහැ. අනිත් අයට ප්‍රයෝජනයක් නැති අනවශ්‍ය දේවල් ඔබ නිකරුණේ කතා කරන්නේ නැති. ඒත් ශුද්ධාත්මයන් වහන්සේ පහ වෙලා නැහැ තාම. ඔබ තුල තික්තකම් තියාගෙන ඉඳලා ඇති. කෝපය, උදහස, කෝලහල, අපහාස සහ සියලු ක්‍රෝධ නුඹලා තුල තියෙන්නේ නැති. එසේ වුවත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹගෙන් පහ වුණේ නැහැ. එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව ක්‍රියා නොකර සිටින්නේ නැති. එසේ වුවත් ශුද්ධාත්මය තාම ඔබගෙන් පහ වෙලා නැහැ. ඔබ අනිත් අයට සමාව දීලා නැතුව ඇති තාම. ඒත් දෙවියන් වහන්සේ මේ වෙලාවේ මොකද්ද කියන්නේ? මේවා කරලා නැහැ නුඹලා. ඒත් මගේ ආත්මය නුඹ තුලයි. නුඹ මට දුක් දීලා තිබෙනවා. එසේ වුවත් මම නුඹ සමගයි. දෙවියන් වහන්සේගේ ආත්මය නුඹ තුලයි. ස්වාමින්ගේ ආත්මයට දුක් නොදෙල්ලා. උන්වහන්සේ කිසිසේත් නුඹව අත්හරිනසේක. මක් නිසාද මලවුන්ගේ උත්ථානය සඳහා ආත්මයෙන් නුඹලාව මුද්‍රා කර තිබේ. උන්වහන්සේට මහිමය දෙන්න. පසුතැවෙන්න. ශුද්ධාත්මයන් වහන්සේව රිදවපු තැන් ගැන පශ්චාත්තාප වෙන්න. සමාව අයදින්න. ඉබලිහා තෙහෙලෙ හෙබෙලෙ බෙලෙමෙනෙ කෙලෙහි. ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. දැන් උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න. මම නුඹලා තුලයි. නුඹලා මාව වෙන කොහෙද හොයන්නේ? නුඹලා පිටතින් පැමිණ නුඹලා කොහෙන් බෞද්ධිස්ම කරනකම් බලන් ඉන්නවද? මම නුඹලා තුල සිට ගාවිනා විඳින්නෙමි. මම නුඹලා තුල සිට වේදනාව විඳින්නෙමි. නුඹලා මාර්ගයේ මාර්ගවලින් ඉවත් වන කල මම දුක් වන්නෙමි. මට අපහසු තැන්වල තවදුරටත් වාසය කරන්නෙමි. නමුත් නුඹ වත්නාරින්නෙමි. මම වනාහි නුඹලා තුල වැඩ වාසය කරන සර්ව පරාක්‍රමයන්ගේ ආත්මයයි ශුද්ධාත්මයන් වහන්සේ නුඹලාට කියනසේක. එබැවින් උන්වහන්සේට ඉඩ දෙන්න. යාඥාවෙන් ශුද්ධාත්මයන් වහන්සේට ඔබ තුල ඇවිලෙන්න ඉඩ දෙන්න. උන්වහන්සේ වෙන කොහෙන්වත් එන්නේ නැහැ. උන්වහන්සේ දැන් හුලඟක් වගේ ඇවිල්ලා ඔබව වට කරගන්න දෙයක් නැහැ. එදා ඒ පළවෙනි වතාවට එහෙම බැස්සා. දැන් ආයේ හුලඟ වගේ එන්න ඕනේ නැහැ. දැන් ආයේ පිටතින් කින්නක් වගේ එන්න ඕනේ නැහැ. දැන් ආයේ දිව් බෙදිලා යන්න දෙයක් නැහැ.
දැන් ඉහලින් ගින්න ඇවිල්ලා ඔබ බෞද්ධිස්ම කරවන්න දෙයක් නැහැ. උන්වහන්සේ ඔබ තුල ඉඩ දෙන්න. උන්වහන්සේට දුක් නොදෙන්න. උන්වහන්සේ පරවියෙක් වෙන්න අහිංසකයි. අපවිත්‍ර කම තුල උන්වහන්සේට ඉන්න බෑ. ඔබගේ දරදරු සිත්වල ඒ පරවියෙක් මෙන් සුද්ධාත්මයන් වහන්සේට ඉන්න බෑ. උන්වහන්සේ ඉගිලිලා යන්න සිතනවා. නමුත් උන්වහන්සේ යන්නේ නැහැ. අපහසු ස්ථානයේ වැඩ වාසය කරන සුද්ධාත්මයන් වහන්සේ මගේ ආත්මය නුඹලා සමග තව බොහෝ කල් වාද නොකරන්නේය. එදා නෝවගේ කාලේ ජල ගැල්ම එන්න කලින් දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? මනුෂ්‍යයාගේ නපුරුකම වැඩි වෙලා මගේ ආත්මයට තව තවත් මේ මිනිස්සු එක්ක තර්ක කරමින් ඉන්න අමාරුයි. ඉබලිහා තෙහෙලෙ හෙබෙලෙ කහතෙලෙ හෙබෙලෙ මෙලෙකෙලෙ. හලෙලූයා. නමුත් නුඹලා විනාශයට යාම උන්වහන්සේගේ කැමැත්ත නොවන බැවින් උන්වහන්සේ නුඹලට ආදරේ බැවින් උන්වහන්සේ නුඹලා තුල වැඩ වාසය කරනවා. පරවියෙක් මෙන් අහිංසක සුද්ධාත්මයන් වහන්සේ මුළු විශ්වය කලබන්නට තරම් බලය ඇති දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ දැන් නුඹලා තුලයි. ඒ අධික බලයෙන් යුක්ත ඒ මලවුන් උත්ථානය කරන්න බලය දුන්න ආත්මය, කොරුන් නැගිටවන්න බලය දුන්න ආත්මය, පොළව මැවීමේදී ජල මත හැසිරුණු ආත්මය, පැරණි දිවැසිවරුන් කෙරෙහි ආසින් ගිනිබස්සන්න බලය දුන්න ආත්මය, තේජාන්විතය එම බලයෙන් යුක්තව දැන් නුඹ තුලයි. ආත්මය නොරිදවල්ලා, ආත්මයට ඉඩ දීපල්ලා, මානසික දෙයට ඉඩ නොදෙල්ලා, යක්ෂයාට ඉඩ නොදෙල්ලා, ආත්මයට ඇවිලෙන්නට ඉඩ ලබා දීපල්ලා. මක් නිසාද? ආත්මය නුඹ තුලයි. හලෙලූයා. ස්වාමිනී ඔබට මහිමය වේවා, මහිමය වේවා. ඔබේ ආත්මයෙන් මාව පුරවලා දීමනා තුන මැනවී. ඔබේ ආත්මයෙන් මාව පුරවලා දීමනා තුන මැනවී. මාහට දීමනා තුන මැනවී. මාහට දීමනා තුන මැනවී. සියලු දෙනා ගායනා කරමින් සුද්ධාත්මයන් වහන්සේට ඉඩ ලබා දෙමින් සිටින්න. මේ මොහොතේ සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඇවිලෙනවා, ඔබ තුල ක්‍රියා කරනවා. සැබෑ සිතින් පසුතැවුණු සියලු දෙනා කෙරෙහි ආත්මයේ බලයෙන් යුක්තව නැවත ක්‍රියා කිරීම ආරම්භනවා. අබහලිහා තෙලෙහි මෙනෙලෙහි සම්මා ජීවිතේ පුරවන්නම වන්නමා සුද්ධාත්මෙහි පුරවන්න ඔබේ ආත්මයෙන් සනසන්නමා දේවාත්මෙහි සනසන්න මා ජීවිතේ. ඔබේ ආත්මයෙන් මාව දීමනා තුන මැනවී. ඔබේ ආත්මයෙන් මාව පුරවලා දීමනා තුන මැනවී. මාහට දීමනා තුන සුද්ධාත්ම බලයෙන් මා පුරවලා අභිෂේක කළ මැනවී. සුද්ධාත්ම බලයෙන් මා පුරවලා අභිෂේක කළ මැනවී. මාව අන්‍ය භාෂා ලබා තිබෙන ඒවයින් කතා කරන්න දැන්. අඛණ්ඩ යාඥා වේදෙන්න දැන් හැමෝම. සුද්ධාත්මයෙන් යාඥා කරන්න. ඉලි හතලි බලකට හතෙලෙහි බෙලෙහි තෙලෙහි මෙනිකෙලෙහි. සුද්ධාත්මෙනි අප තුල ක්‍රියා කළ මැනව. අප තුල ක්‍රියා කළ මැනව හබලකට හතෙලෙහි බෙලෙහි බෙලෙහි කෙහි තෙලෙහි බෙලෙ 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 මෙනිකෙලෙහි. සුද්ධාත්මෙනි අප තුල ක්‍රියා කළ මැනව හබාලි හා තෙලෙහි හමානා කලා හා කා හා තෙලෙහි. සුද්ධාත්මෙනි මේ කෙනෙක්කෙනා තුල ක්‍රියා කළ මැනව හබලකට හතෙලෙහි බෙලෙ 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 මෙනිකෙලෙහි. ලබන්න සුද්ධාත්ම බලය හබල හතෙලෙහි බෙලෙහි. ලබන්න සුද්ධාත්ම අභිෂේකය හබල හතෙලෙහි.
ශුද්ධාත්ම බලයෙන් පූර්ණ වන්න. මේ සතිය පුරා නිරන්තර යාඥාවෙන් ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ නුඹ සමගයි. පුරවලා අභිෂේක කළ මැනවී ශුද්ධාත්ම බලයෙන් මා පුරවලා අභිෂේක කළ මැනවී මාව අභිෂේක කළ මැනවී මාව අභිෂේක කළ මැනවී. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමිනී. මේ සියලු දෙනා කෙරෙහි වැඩ වාසය කරන දෙවියන් වහන්සේගේ බල සම්පන්න ආත්මයන් වහන්සේ ඔබට සියලු මහිමයත් ගෞරවයත් ලබා දෙනවා ස්පියානනී. ඔබ වහන්සේ එකිනෙක කෙනාවත් නොහැර ඔබ මේ සෑම කෙනෙක් කෙරෙහිම ප්‍රකාශ වී තිබෙන බැවින් ඔබට ස්තුති කරනවා ස්වාමිනී. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේ අපට ලබා දුන්න මඟ පෙන්වීම ගැන ස්තුති කරමු. අද ඇසූ වචනය ගැන සහ ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ වැඩ වාසය කරන බැවින් අපි ස්තුති කරමින් මේ උදෑසන යාඥා කාලය අවසන් කරලා අපි දැන් යාඥා කරමු. මේ සතිය පුරා ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙමින් සිටින්නට අපි උන්වහන්සේගෙන් කරුණාව ඉල්ලලා දැන් යාඥා කරමු.